ආයුබෝවන්. අද දිනේ අපි හත ශ්‍රේණියේ සිසුන්ට විද්‍යා පෙළපොතට අදාළව පළමු පාඩමේ සිට පාඩම් මාලාවක් ඉදිරිපත් කරන්න යන්නේ. මුලින්ම අපි අද දිනේ ශාක විවිධත්වය කියන පාඩම කරමු. ශාක විවිධත්වය කියන පාඩම ගත්තම අපි ශාක ගැනයි මේක කතා කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා ශාක කියන්නේ මොනවද කියලා. එතකොට අපි යවට බැලුවම ඕන තරම් ශාක තිබෙනවා. ඒ ශාකවල විවිධත්වය. මොකද්ද විවිධත්වය කියන්නේ? සරලව කිව්වොත් වෙනස්කම්. ශාකවල තියෙන වෙනස්කම්. අපි යවට තියෙන ශාක සමහර ශාක තියෙනවා මේ විදියට පුෂ්ප පිපෙන ශාක ගොඩක් තියෙනවා අපේ පරිසරේ. විවිධ නම් වලින් අපේ පරිසරයේ ශාක අපි හඳුන්වනවා. අපි ආවට බැලුවම අපේ පරිසරයේ බොහොමයක් ශාක මෙන්න මේ විදිහට ඉතාමත් වර්ණවත් අලංකාරව මල් හට ගන්නා ශාක. මල් හට ගන්නා ශාක ගොඩක් තියෙනවා. සමහර ශාකවල මල් හටගන්නේ එක කාලයකට විතරයි. ඒ නිසා දරුවනේ ඕගොල්ලෝ පරිසරයේ ගත කරනකොට සමහර ශාක ඕගොල්ලන්ට හම්බ වෙනවා මලින් බර වෙලා. ඒ වගේම තවත් සමහර ශාක ඕගොල්ලන්ට දකින්න ලැබෙයි ශාක පත්‍ර විතරයි. කඳ අතු ඒවා තියෙනවා. පුෂ්පය කියන කොටස සමහරට දකින්න ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරලාට ගහේ පුෂ්පයක් වෙනුවට කරලා ගෙඩියක් තියෙන්න පුළුවන්. ඒ තව සමහර ශාකවල ඕගොල්ලන්ට පුෂ්පයක් දකින්න බැරි වෙන්නත් පුළුවන්. දැන් මේ තියෙන්නේ මඤ්ඤොක්කා කියන ශාකය. ඔයගොල්ලෝ දැකලා ඇති. එතකොට මේ මඤ්ඤොක්කා කියන ශාකයේ පුෂ්පයක් ඔයගොල්ලෝ කවදාවත්ම දැකලා නැතුව ඇති. ඒ වගේම ගෙවතු අලංකාරයට වගා කරන වවන මෙවැනි ශාකත් ඔයගොල්ලෝ දැකලා ඇති. එතකොට එවැනි ශාකවල පුෂ්ප හට ගන්නවද කියන එක ඔයගොල්ලෝ අත්දැකීමෙන් දැකලා ඇති. එහෙනම් අපේ පරිසරේ ඇතම් ශාක තිබෙනවා පුෂ්ප හට ගන්න. දැන් මේ කතුරු බුරුංගා ශාකයේ පුෂ්ප හැමදාම නැහැ. එක කාලයකට තමයි පුෂ්ප හටගන්නේ. තවත් සමහර ශාක තියෙනවා තමන්ගේ ජීවිත කාලේ කිසිම දාක පුෂ්පයක් දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් පරිසරයේ තියෙන ශාක ගොඩවල් දෙකයි. වර්ග දෙකයි. එකක් තමයි මල් හට ගන්න. අපි කියමු මල් කියන එකට පුෂ්ප කියලා. පුෂ්ප හට ගන්න. පුෂ්ප හට ගන්නා ශාක ගොඩක් තියෙනවා. පුෂ්ප හට ගන්නා ශාක ඒවා තමයි ලස්සන. ඒතර පුෂ්පයක් හටගෙන සමහරලාට කරලා ගෙඩියක් ඒ කියන්නේ ඵලයක් ලැබෙනවා. ඕගොල්ලෝ පළතුරු කියලා කන හැම ශාකයකම ඵලයක් තියෙනවා. ගෙඩියක් තියෙනවා. කරලක් තිබෙනවා. ඒ කියන්නේ පුෂ්පයක් තිබෙනවා. පුෂ්පයකින් තමයි අනිවාර්යයෙන්ම ඵලයක් ලබා දෙන්නේ.
ඒ ලක්ෂණය තියෙනවා පුෂ්ප හට ගන්නා ශාකවල. අනිත් ශාක කාණ්ඩය තමයි තමන්ගේ ජීවිත කාලේ කවරදාකවත් පුෂ්පයක් දකින්න ලැබෙන්නේ නැහැ. පුෂ්ප හට නොගන්නා ශාක. අපි මේවට කියනවා පුෂ්ප හට ගන්නා ශාක වලට අපි අපේ විද්‍යා පාඩමේ කියනවා සපුෂ්ප ශාක. සපුෂ්ප මේ ස කියන්නේ සහිත කියන තේරුම. පුෂ්පය සහිත ශාක. එහෙනම් අපි කියන්නේ සපුෂ්ප ශාක. අපි ඉංග්‍රීසියෙන් කියනවා flowering plants. සපුෂ්ප ශාක. එතකොට පුෂ්ප හට නොගන්නා ශාක වලට අපි අපුෂ්ප ශාක කියනවා. අපුෂ්ප ශාක කියනවා. පුෂ්පයක් හටගන්නේ නැහැ. හැබැයි පුතාලා වරද්ද ගන්න නරකයි. දැන් මේ තියෙන මඤ්ඤොක්කා ශාකය. මේ මඤ්ඤොක්කා ශාකය මාස 6ක් 7ක් යනකොට මේකේ අල බයිනවා. අල බැස්සට පස්සේ මේ ගහ පඳුර ගලවලා මඤ්ඤොක්ක ගලවලා ගන්නවා. පුෂ්පයක් හට ගන්න කාලයකුත් නැහැ. සාමාන්‍යයෙන් මේ මඤ්ඤොක්කා කියන ශාක අවුරුදු 2ක් වගේ තිබ්බොත් ඇතම් වෙලාවට පුෂ්පයක් හට ගන්නවා. එතකොට මෙයාගේ පුෂ්පයක් හටගත්තේ නැහැ කියලා එයා අපුෂ්ප ශාකයක් නෙමෙයි. මෙයා සපුෂ්ප ශාකයක්. මෙයාගේ අනිකුත් ලක්ෂණ බැලුවම සපුෂ්ප ශාක වල ලක්ෂණ තමයි තියෙන්නේ. හැබැයි මේ වගේ සයිප්‍රස් ශාක, මීවන, වර්ණාංග ශාක, මඩුගස්, නත්තල් ගස් කියන ඒවා, පයින් ගස් කියන ඒවා ඇතම් ශාකවල කවදාකවත් පුෂ්පයක් හටගන්නේ නැහැ එයාගේ ජීවිත කාලේ. ඒවා පුෂ්ප ශාක. ඒ අපුෂ්ප ශාක වැඩි ප්‍රමුඛව නැහැ. වැඩිපුර ප්‍රමුඛව තමයි තියෙන්නේ සපුෂ්ප ශාක. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ අවට ගෙවත්ත බැලුවා, පාසලේ ගෙම් තුල බැලුවා, ගෙවත්ත බැලුවා, උද්‍යානයකට ගිහිල්ලා බැලුවා, උද්භිද උද්‍යානයකට ගියා. ඕගොල්ලන්ට වැඩිපුර සපුෂ්ප ශාක තමයි හම්බ වෙන්නේ. අපුෂ්ප ශාක තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් තමයි උගන්ට ඉගෙන ගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් 10ට ආසන්න ප්‍රමාණයක් තමයි පුතාලා දුවාලා දැනගන්න ඕනේ. ඕගොල්ලන්ට කියන්න බලන්න දැන් සපුෂ්ප ශාක කියන්නේ මොනවද කියලා ඇහුවොත් මොකද්ද සපුෂ්ප ශාකයක් කියන්නේ? මල් හට ගන්නා ශාක. අපුෂ්ප ශාක එන මල් හට නොගන්නා ශාක. සපුෂ්ප ශාක වලට මොනවද උදාහරණ කියන්න බලන්න. ඕනම පළතුරක ශාකයක් කියන්න පුළුවන්. අඹ, පේර, රම්බුටාන් ඒවා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඵලයක් ගෙඩියක් කනවා. ඒ නිසා අනිවාර්යෙන් පුෂ්පයක් තිබෙනවා. පුෂ්පයෙන් තමයි ඵලයක් හටගන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒවා සපුෂ්ප ශාක. සමහර වෙලාවට ඔයගොල්ලෝ සපුෂ්ප ශාක තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා පුෂ්පයක් ඉතාමත් කලාතුරකින් තමයි බලන්න වෙන්නේ. දැන් කරපිංච ගත්තොත් කරපිංච පුෂ්ප තිබෙන ශාකයක්. එහෙනම් කරපිංච සපුෂ්ප ශාකයක්. හැබැයි ඒකේ පුෂ්ප එක කාලයකට විතරයි එන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 5ක් ගියාට පස්සේ කරපිංච ගහක මල් බලා ගන්න පුළුවන්. තවත් සමහර ශාක තියෙනවා මුළු ජීවිත කාලෙම එකවරයි පුෂ්පයක් හටගන්නේ. ඔයගොල්ලන්ගේ වත්තේ තියෙන කෙසෙල් ගහ බලන්න. කෙසෙල් ගහ මාසෙකට සැරයක් පුෂ්ප දෙන්නේ නැහැ. නේද? ගහ විශාල වෙලා යම්කිසි කාලයකට පස්සේ ඒකෙන් එනව නේද කෙහෙල් මුව කන
එහෙනම් කෙහෙල් මලක් එනවනේ. එකපාරයි එන්නේ. කෙහෙල් කැන් දෙකක් එන්නේ නැහැ. කෙහෙල් මල් දෙකක් එන්නේ නැහැ. එකවරයි එන්නේ ජීවිත කාලේ. එහෙනම් කෙසෙල් ගස සපුෂ්ප ශාකය. ඉතින් කෙහෙල් කන ආවට පස්සේ ඒක පැහුනට පස්සේ අපි ගහ කපලා අයින් කරනවා. ගහ තිබ්බත් තව කෙසෙල් කනක් කෙසෙල් මුවක් එන්නේ නැහැ. ජීවිත කාලෙම එකයි. එහෙම ගස් තියෙනවා. හරි. එතකොට පැණ්ඩගේ ආහාරයක් වෙන ශාකයක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. පැණ්ඩ කියන සතාගේ එකම ආහාරය තමයි උණගහේ ලපටි කොටස් දලුරිකි ඒව තමයි ආහාරට ගන්න. මේ උණ ශාකයේ විශේෂත්වය තමයි අවුරුදු ගාණක් මේක ජීවත් වෙලා එකම එක වතාවක් විතර පුෂ්ප හට ගන්න. අපි සාමාන්‍යයෙන් උණ ගහක උණ පඳුරක පුෂ්ප දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ වර්ධවා ඒක අපුෂ්ප ශාක කියලා දාන්න එපා. උණ ගහේ පුෂ්ප එනවා. අපිට දකින්න ලැබෙන්නේ කලාතුරකින්. එතකොට උණ ගහේ පුෂ්ප හට යන්නේ එකපාරයි ඊට පස්සේ ගහ මැරිලා යනවා. ඊට පස්සේ ගහ මැරිලා යනවා. නමුත් අපේ ගෙවත්තේ වැඩෙන බොහෝ ශාක ඔයගොල්ලෝ දන්නවා වර්ෂයකට කීප වතාවක් පුෂ්ප දෙනවා. මේ තියෙන අබ ශාකය. මේ අබමල්. එතකොට මේ තියෙන්නේ ඔයගොල්ලෝ දන්න තව ශාකයක්. මේක නම් දවස ගානෙම මල් පිපෙනවා. පුෂ්ප හට ගන්න ශාකයක්. හැබැයි කරල් මේකේ නෑ. ගෙඩි නෑ. පුෂ්පේ හට ගන්නවා. පුෂ්පේ හටගෙන මල පර වෙලා වැටිලා යනවා. මේක වඳ ගහ. ඒ වඳයි කියන්නේ. බීජ හටගන්නේ කරලක් හටගන්නේ. ඒ නිසා මේකට වද කියලා නම වෙවිලා තියෙනවා. වද ශාකය. එක සපුෂ්ප ශාක වලටයි අයිති වෙන්නේ. එතකොට මේක ඔයගොල්ලෝ දන්නවා මේ ලිලි වර්ගයක්. මම දන්නා තරමින් මේ තියෙන්නේ රණවරා. මේ තියෙන්නේ කටරොඩු. ඒවා දවස ගානම ගහේ පුෂ්ප දකින්න ලැබෙනවා. එනම් පුෂ්පයක් දැක්කොත් ඒක සපුෂ්ප ශාක. පුෂ්පය ජීවිත කාලේ දකින්න බැයි නම් විතරයි අපුෂ්ප ශාක කියලා අපි දාන්නේ. එහෙනම් අපුෂ්ප ශාක වලට මොනවද එන්නේ? අන්න ඒ ටික විතර ඕගොල්ලෝ වැඩිපුර අවධානය යොමු කරා. අපුෂ්ප ශාක වල නම් පහක් හයක් මතක තියාගන්න. සයිප්‍රස්. මේ තියෙන්නේ මීවන ශාකයක්. නෙප්‍රොලොපිස් කියන මීවන ශාකය. ඔයගොල්ලෝ මීවන ශාක කියලා මතක තියාගත්තම ඇති. නැත්තම් පර්ණාංග ශාක. සමහරලාට කියනවා කැකිල්ලේ ශාක කියලාත් කියනවා. මේක මීවන ශාකයක්. හරි. එතකොට මේකේ මේ විසමේ ගහක එක සංයුක්ත පත්‍රයක් විතරයි මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. මේකේ කවදාකවත් පුෂ්ප හටගන්නේ නැහැ. එහෙනම් මෙයා අපුෂ්ප ශාක. ඕගොල්ලෝ දැකලා ඇති පොල් ගහක් වගේ විශාල කඳක් එක්ක උඩ සංයුක්ත පත්‍ර තියෙන ශාකයක්. මඩු ශාකය. ඕගොල්ලන්ගේ පෙළපොතේ ඡායාරූපයක් තියෙනවා මුලින්ම. උද්‍යානයක දර්ශනයක්. අන්නේ උද්‍යානයේ දර්ශනය ඔයගොල්ලෝ බලන්න. ඒකේ පොල් ගහක් වැනි ශාකයක් තිබෙනවා. ඒක මඩු ශාකය. මඩු කියන ශාකය කවදාකවත් පුෂ්පයක් හටගන්නේ නැහැ. අපුෂ්ප ශාක කොටටයි එන්නේ. මඩු. එතකොට නත්තල් ගස් පාසි වගේ ඒවා. පාසි දැකලා තියෙනවා. සමහරලාට තාප්පවල වල වැවිලා තියෙන කාමත් කුඩා ශාක. මෙහෙම චූටි ශාක වගේක් වැවෙනවා. අපි කියනවා පාසි. මොනවාද පුෂ්ප ශාක වලට අපිට ලියන්න පුළුවන්?
පාසි. තව මඩු. මඩු ශාකය. සයිප්‍රස්. ජලය වැඩෙන ශාකයක් තියෙනවා. සැල්වීනියා. සැල්වීනියා අපුෂ්ප ශාකය. බේඳුරු අපුෂ්ප ශාකය. ගස් මත වැඩෙන අපි ශාකයක් මේක බේඳුරු කියන්නේ. එතකොට නත්තල් ගස්, පයින් ගස්, පයිනස්, පයින් ගස, නත්තල් ගස්, යූකැලිප්ටස් කියන ශාකය. කුරුළු කැදලි කියලා ශාකයක් තියෙනවා. කුරුළු කැදලි. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම විශාල පත්‍ර තියෙන ශාකයක්. සමහරට ඔයගොල්ලන්ගේ ගෙවත් අලංකාරය කරන්න පෝච්චිවල බිම එහෙම සිටවල ඇති. එහෙනම් අද දවසේ ඕගොල්ලන්ගේ නිවස, ගෙවත්ත, අවට පරිසරය පොඩ්ඩක් බලන්න. ඕගොල්ලන්ට ප්‍රධාන ශාක වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. සපුෂ්ප ශාකයි, අපුෂ්ප ශාකයි. සපුෂ්ප ශාක කියන්නේ පුෂ්ප හට ගන්නා ශාක. ඒවා තමයි බහුලව තියෙනවා කියලා කිව්වේ. කොස් දෙල්, පුවක්, පොල්, කිතුල්, ගොයම් ඒවා සපුෂ්ප ශාක. සමහර වෙලාවට මේ වගේ කුඩා පැලෑටි පඳුරු ඒ වගේ ශාක වර්ග කිහිපයක් එනවා. මේවා සපුෂ්ප. මේ ඒක බීජපත්‍රී ගොඩට වැටෙන ශාක, තෘණ ශාක. මේ තියෙන පුෂ්පය. මේ තියෙන පුෂ්පය. එනම් පුෂ්පයක් තියෙනවා. මේක සපුෂ්ප ශාකය. මේ තියෙන තව තෘණ වර්ගයක්. ඒකෙත් පුෂ්පයක් තිබෙනවා. තනකොළ වගේ තෘණ වර්ගයක්. මේ තනකොළ බඳු තෘණ වර්ගයක්. මේ පුෂ්ප ගොඩාක් තියෙනවා. පුෂ්ප මංජරියම්ම තියෙනවා. පුෂ්ප ගොඩක් තියෙනවා. මේක සපුෂ්ප ශාක වලට එතකොට එන්නේ. ඕගොල්ලෝ වැඩිපුර මේ විදිහේ ශාක දකින්න. මේ රත්මල් හෝ ඉක්සෝරා කියන වර්ගයට අයිති ශාකය. එතකොට පුෂ්පයක් හට ගන්නවා නම් අපිට ටක් ගාලා සපුෂ්ප ශාකයක් කියලා හොයාගන්න පුළුවන්. හැබැයි පුෂ්පයක් නැති උණු පළියට එයා අපුෂ්ප ශාකයක් කියලා ඔයගොල්ලෝ වර්ධවා තේරුම් ගන්න එපා. මෙයාගේ අනිකුත් ලක්ෂණ ගත්තොත් පත්‍රවල හැඩ මේවා බැලුවොත්, මූල පද්ධතිය බැලුවොත් අපිට අඳුර ගන්න පුළුවන් සපුෂ්ප ශාකද කියලා. එහෙනම් සපුෂ්ප ශාකයක අනිවාර්ය ලක්ෂණයක් තමයි පුෂ්පය කියන ව්‍යුහය. මේක පුෂ්ප ගොඩක් තියෙන එකක්. පුෂ්ප මංජරිය මේක තමයි ඇත්තටම පුෂ්පය. මේක තමයි පුෂ්පය. මේ පුෂ්ප ගොඩක්. මල් කලඹ. මේක මල් කලඹ. පුෂ්ප මංජරියක් කියලා අපි කියනවා. මේ තනි පුෂ්පය. සරල පුෂ්පයක්. මේ පුෂ්පයේ අපිට කරලක් හට ගන්න මේ ශාකයේ කරලක් හටගන්නේ නැහැ. හරි? නමුත් මේක සපුෂ්ප ශාකය. එතකොට අද දවසේ ඕගොල්ලෝ ඉගෙන ගත්තා අපේ පරිසරයේ ප්‍රධාන ශාක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සපුෂ්ප ශාක. අනිත් එක අපුෂ්ප ශාක. මේ කතුරුමුණුංග ශාකය අපි ආහාරයට ගන්නවා මේකේ පත්‍ර ඊළඟට පුෂ්ප ආහාරයට ගන්නවා.
මේකෙත් එනවා කරලා. මේකෙත් කරලක් එනවා. එතකොට පුෂ්පයකින් තමයි ඵලයක් එන්නේ. පුෂ්පයකින් තමයි ඵලයක් එන්නේ. හොඳයි පුතේ දුවේ අපි එහෙනම් මේ පාඩමේ ඉතිරි කොටස අපි කරමු. අපිට තියෙන්නේ සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක දැන් ඔයගොල්ලෝ මේ වෙනකොට අඳුනගත්තා. තමන්ගේ ජීවිත කාලේ පුෂ්පයක් ලබා දෙන ශාක සපුෂ්ප ශාක කිව්වා. තම ජීවිත කාලේ කිසිම වාරයක පුෂ්පයක් ලබා නොදෙන ශාකවට අපි කිව්වා පුෂ්ප ශාක කියලා. අපි කිව්වා පුෂ්ප ශාක ගොඩක් නැහැ. ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ 10ක් වගේ පොඩි සංඛ්‍යාවක්. අපි අපුෂ්ප ශාක වලට කිව්වා නීවන ශාක, අක්මා ශාක, පාසි ශාක, පොල් ගහක් වගේ විශාල ශාකයක් කිව්වා මඩු ශාකය. ඊළඟට අපි කිව්වා සයිප්‍රස් කියන ශාකය. ඊළඟට තව අපුෂ්ප ශාකයක් වන සැල්වීනියා. ගහක් මත වැඩෙන, තාප මත වැඩෙන බේඳුරු වගේ ශාක, පහින් වගේ ශාක. නත්තල් කාලයට ඕගොල්ලෝ නත්තල් සැරසිලි කරගන්න නත්තල් ශාක, යූකැලිප්ටස්, උරුළු කැදලි, ඒ වගේ ශාක ගැන අපි ඉගෙන ගත්තා. දැන් අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ මේ සපුෂ්ප ශාකවල වෙනස්කම්. නැත්නම් අපි කියනවා සපුෂ්ප ශාක විවිධත්වය. විවිධත්වය කියන්නේ වෙනස්කම්. අපි සපුෂ්ප ශාක දෙකක් ගත්තම මේ දෙකම සපුෂ්ප ශාක. මගේ මේ අතේ තියෙන්නේ තෝර ශාකය. ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ තෝර ශාකය. තනි තෝර මේකේ පත්‍ර ආහාරයට ගන්නවා මැල්ලුම් විදියට. මේ තියෙන්නේ වද ශාකය. සමහරකට සපත්තු මල් කියලා කියනවා. ඒකේ පුෂ්පයේ දින විව්වය තියෙනවා. සපුෂ්ප ශාක. නමුත් මේ දෙන්න අතර බලන්න වෙනස්කම් තියෙනවා. සමානකම් තියෙනවා. මොනවද තියෙන සමානකම්? පුෂ්පයේ කියන විව්වය තියෙනවා. ප්‍රධානම සමානකම් කොළ පාට ශාක පත්‍ර තියෙනවා. කඳ තියෙනවා. අතු තියෙනවා. මුල් තියෙනවා. සමානකම් තියෙනවා. අපි වෙනස්කම් ඉගෙන ගන්න. සමානකම් ගොඩක් තියෙනවා. වෙනස්කම් තමයි විවිධත්වයේ එන්නේ. එක වගේ නෑ. ශාකෙන් ශාකයට වෙනස්. මේ දෙන්නම සපුෂ්ප වුණාට මෙයාගේ පත්‍රවල හැඩ වෙනස්. පුෂ්පේ හැඩය වෙනස්. පුෂ්පේ වර්ණය වෙනස්, පාට වෙනස්. කඳ වෙනස්. මුල් වෙනස්. කරල වෙනස්. ගෙඩිය වෙනස්. එනම් මේ සපුෂ්ප ශාකයි අපුෂ්ප ශාකයි අතර ලොකු විවිධත්වයක් තියෙනවා. මේ තියෙන අපුෂ්ප ශාකයක සංයුක්ත පත්‍රයක කොටසක්. මේ කියන්නේ තවත් මේක අපුෂ්ප ශාකය නීවන වර්ණාංග කියන ශාක කොට අපුෂ්ප ශාකයක් මේක. මේක සපුෂ්ප ශාකයක්. තනකොළ තෘණ ශාකයක්. එතන මේ දෙක අතර ගොඩාක් වෙනස්කම් තියෙනවා. ප්‍රධානම වෙනස තමයි මේ දෙකේ මෙයාගේ පුෂ්පයක් හටගන්නේ නැහැ. මෙයාගේ පුෂ්පයක් හටගන්නවා. ඒ නිසා අපි සපුෂ්ප ශාකයි අපුෂ්ප ශාකයි අතර වෙනස්කම් නිමි ඉගෙන ගන්න. අපි වැඩිපුර ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ සපුෂ්ප ශාකවල වෙනස්කම්. සපුෂ්ප ශාකවල වෙනස්කම්. තර සපුෂ්ප ශාකයේ වෙනස්කම් තියෙන්නේ කොහේද? විවිධත්වයක් තියෙන්නේ කොහේද? ගහේ මොන මොන කොටස් වල? ඒ නිසා අපි මුලින්ම සපුෂ්ප ශාකයක කොටස් හඳුනා ගනිමු.
මේ තියෙන්නේ සම්පූර්ණ සපුෂ්ප ශාකය. මේ තියෙන්නේ සම්පූර්ණ සපුෂ්ප ශාකය. මේක අපි ඇන්දොත් මේකේ කොටසක් තිබෙන්නේ අපිට පේන්නේ පොළව තුල. පොළව තුල කොටසක් තියෙනවා. මේ තියෙන පොළව. මේ ගහ ප්‍රවේශයෙන් ගලවලා ගන්න. එතකොට මේ මූල පද්ධතිය කඩා ගන්න නැතුව ඕගොල්ලන්ට පුළුවන් gedara තියෙන කුඩා ශාක පැලෑටිය ගලව ගන්න. ඕගොල්ලන්ට පුළුවන් කුප්පමේනිය ශාකයක් ගලව ගන්න. ඕගොල්ලන්ට ඕන නම් පුළුවන් මොනර කුඩිම්බිය. මේ තියෙන්නේ මොනර කුඩිම්බිය ශාකය. මේ තියෙන්නේ කුප්පමේනිය කියන ශාකය. ප්‍රවේශයෙන් ගලව ගන්න. මේ තියෙන තවත් සපුෂ්ප ශාකයක්. පොල්පලා. පොල්පලා කියන ශාකය මේ. ප්‍රවේශයෙන් ගලවලා වතුරු බඳුනකට දාලා වැඩි පස්සේ යන්න පොඩ්ඩක් හොදලා ගන්න. ඒතර සම්පූර්ණ ශාකය වලට බලා ගන්න. මොනවද මේ ශාකයක තියෙන කොටස්? මොනවද මේ ශාකයක තියෙන කොටස්? ප්‍රධාන කොටස් දෙකයි. ශාකයක ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි ඕගොල්ලන්ට පොළොව මට්ටමින් ඉහළට පෙනෙන කොටස. අන්න ඒකට අපි කියනවා පොළොව මට්ටමින් ඉහළ කොටස. මොකද්ද කියන්නේ? පරෝහ පද්ධති. ඉහළට වැඩෙන වායුගෝලයේ වැඩෙන කොටස. අපිට පේන කොටස. තව කොටසක් තියෙනවා. දෙවෙනි කොටස ගලවලම බලන්න. අපි එකට කියනවා මූල පද්ධතිය. මූල පද්ධතිය. මේ පරෝහ පද්ධතියට අපි තව නමක් කියනවා වායුගෝලයේ තියෙන නිසා වායෝ පද්ධතිය. එහෙනම් අපි ශාකයක් ගත්තොත් ශාකයක පොළොව තුලට විහිදී යන කොටසක් තියෙනවා. පොළොව තුලට විහිදී යන කොටසක් තියෙනවා. ඒකට කියනවා මූල පද්ධතිය. මේ විදිහ මූල පද්ධතිය නෑ. මේ වායෝ පද්ධතියේ කොටසක් තමයි මම කඩාගෙන ආවේ. මේකේ තියෙන කොටස් අපිට අඳුර ගන්න පුළුවන්. වායුගෝලයේ තියෙන කොටස්. මේ සම්පූර්ණ ශාකය. මේ තියෙන මූල පද්ධතිය. මෙතනින් උඩ පරෝහ පද්ධතිය. නැත්තම් කියනවා වායෝ පද්ධතිය. එහෙනම් අපි බලමු පරෝහ පද්ධතියේ මොනවද තියෙන කොටස්? අතු තිබෙනවා. පරෝහ පද්ධතියේ අතු තියෙනවා. අතු මෙහෙම විහිදිලා තියෙනවා. පරෝහ පද්ධතියේ අතු. එකිනෙක අතු. අතු දෙකක් තියෙනවා මේ ශාකේ. ඒතර අතු කියන එක තියෙනවා. මම මේ පැත්තකින් ලියන්න. පරෝහ පද්ධතියට අයිති කොටස් අතු. ඊළඟට කොළ පාටට කැපී පෙනෙන කොටසක් තියෙනවා. කොළ පාටට කැපී කරන කොටසක් තියෙනවා. මොකක්ද අපි ඒකට කියන්නේ? පත්‍රය. එහෙනම් මේකේ කොළ පාට කොටස් ගොඩයි. එහෙනම්
වායෝ පද්ධතියේ තියෙන තව කොටසක් තමයි පත්‍ර. ඊළඟට මේ ශාකයේ මෙන්න මේ කොටස අපි කියමු වායෝ පද්ධතියට අයිති ප්‍රධාන කොටසක් මෙන්න මෙතන තියෙනවා. මම මේක නම් කරන්න. කඳ තියෙනවා. මේ කඳෙන් තමයි මම මේ අල්ලන් ඉන්නේ. මේ කඳෙන් තමයි මම අල්ලන් ඉන්නේ. මේ කඳ එනම් මූල පද්ධතිය තියෙනවා නැත්නම් මුල් තියෙනවා. මේකේ මූල පද්ධතිය. අපි වායු පද්ධතිය මුලින්ම කතා කරමු. මොනවද තියෙන්නේ? කඳ තියෙනවා. අතු තියෙනවා. පත්‍ර තිබෙනවා. අපි වෙන පාඩමකින් අඳිමු. පත්‍ර තියෙනවා. පත්‍ර තිබෙනවා. අතු තිබෙනවා. පත්‍ර තිබෙනවා. කඳක් තිබෙනවා. කඳක් තියෙනවා. හැබැයි සමහර ශාකවල කඳ කියන එක ඇතම් විරාවට සමහර ශාකවල කඳ කියන කොටස පොළොව යට තිබෙන්නත් පුළුවන්. සමහර ශාකවල කඳ කියන කොටස සමහර වෙලාවට පොළොව යට තියෙන්න පුළුවන්. එතකොට ඒක භූගත කඳක් වෙනවා. පොළොව තුල තියෙන නිසා කියනවා භූගත කඳ. භූගත කඳ ඔය හබරල වගේ ශාකවල භූගත කඳ තියෙන. ඉඟුරු, අර්තාපල්, ඉන්නල, උත්සරණ, කහ ඒවල තියෙන භූගත කඳ. අපි දැන් බලමු වායව පද්ධතියට එන අනිත් කොටස් මොනවද කියලා. කඳ එනවා. තා මොනවද තියෙන්නේ? මේ ගහේ කෙළවරම ගහ උසින් වර්ධනය වෙන්න. ගහ උසින් වැඩෙන්න. ගහ පොඩ උසින් වැඩෙනවා. වර්ධනය වෙනවා. ඒ වර්ධනයට සම්බන්ධ වෙන කොටසක් තියෙනවා මේ උඩම. අපි එන්නේ කොටසට කියනවා අග්‍රස්ත අංකුරය. සමහර වෙලාවට ගහේ පැත්තෙන් එනවා තවත් අතු. ඒ විදිහට පැත්තකින් එන අංකුර තියෙනවා. අපි ඒවට කියනවා පැත්තෙන් එන නිසා පැති අංකුර, නැත්නම් කියනවා වාර්ෂික අංකුර. ඊළඟට ශාකේ සපුෂ්ප ශාකයේ ඊටම ලස්සනම කොටස තියෙනවා. වර්ණවත් කොටස. එයාගොල්ලෝ දන්නවා කවුද කියලා. සපුෂ්ප ශාකවල තිබෙන මේ ලස්සනම කොටස මොකක්ද? පුෂ්පය. එනම් පුෂ්පය කියන්නේ වායෝ පද්ධතිය නැත්නම් පොරෝ පද්ධතියට අයිති ඊටමත් වැදගත් කොටස පුෂ්පය. තව මොනවාද තියෙන්නේ? සමහර පුෂ්ප තාම දිග හැරිලා නැති වෙන්න පුළුවන්. සමහර පුෂ්ප තියෙන්න පුළුවන් දිග හැරිලා නැහැ තාම. කැකුළු අවස්ථාවේ පොහොට්ටු අවදී පුෂ්ප පොහොට්ටු තියෙනවා. එනම් පුෂ්පයේ පොහොට්ටු තියෙනවා. පුෂ්ප පොහොට්ටු
කැකුළු. ඊළඟට තියෙනවා මෝරපු පුෂ්ප වලින් සමහර සපුෂ්ප ශාකවල, බොහෝ සපුෂ්ප ශාකවල පුෂ්පයෙන් ලබා දෙන ව්‍යුහය ඔයගොල්ලෝ දන්නවා. පුෂ්පය පරාගණය වෙලා ඒකෙන් හට ගන්නා ව්‍යුහය මොකද්ද? පුෂ්පයෙන් හට ගන්නා ව්‍යුහය ඵලයක්, එහෙම නැත්නම් කරලා ගෙඩියක් එන්න පුළුවන්. අපි කියමු මේකට ඵලය. එහෙනම් වරෝ පද්ධතියේ තියෙනවා තව වැදගත් කොටස්. මේ තියෙන ඵල, මේ තියෙන පුෂ්පය වන්ට පේනවා ඇති. මේ තියෙන පුෂ්පය, මේ තියෙන පුෂ්ප පොහොට්ටු, මේ තියෙන පත්‍ර, මෙන්න කරලා තියෙන ව්‍යුහය නැත්තම් ඵලය. මේ තියෙන පුෂ්පයෙන් එන්නේ මේක ව්‍යුහය. කරල අපි කියනවා ඵලය. මේ ඵලය ඇතුලේ මොනවද තියෙන්නේ? අලුත් පරම්පරාවක් බිහි කරන්න පුළුවන් බීජ තියෙනවා. කරල ඇතුලේ තියෙන ඵලය තුල තියෙනවා බීජ. ඒතර බීජ අයිති වෙන්නේ වරෝ පද්ධතියට. හැබැයි ඒක තියෙන්නේ ඵලය ඇතුලේ බීජ. ඒතර ඒක අයිති වෙන්නේ වරෝ පද්ධතියට. කරල තුල තිබෙනවා බීජ. ඒ බීජ හිටෙව්වම අපිට අලුත් ශාක ලබා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා තව මොනවද වරෝ පද්ධතියේ තියෙන්නේ? පත්‍රයේ තියෙන සමහර අණු කොටස් තියෙනවා. නාරටි, පත්‍ර නාරටි, ලපටි කොටස් තියෙනවා. රිකිලි, ගහේ කඳේ පොතු, ඒවත් ගන්න පුළුවන්. අපි ප්‍රධාන කොටස් ටිකක් විතරයි මේ ලියලා තියෙන්නේ. අපි ආයි බලමු. පොළොව මට්ටමින් ඉහළ වැඩෙන පද්ධතිය අපි කිව්වා වරෝ පද්ධතිය. පොළොව තුල වැඩෙන පද්ධතිය කිව්වා මූල පද්ධතිය. එහෙනම් ශාකයක තියෙන පද්ධති දෙකයි. ශාකයක තියෙන පද්ධති දෙකයි. වරෝ පද්ධතියයි මූල පද්ධතිය. මිනිසාගේ නම් පද්ධති ගොඩක් තියෙනවා. ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, නේද? පේශි පද්ධතිය, අස්ථි පද්ධතිය, ස්නායු පද්ධතිය, ප්‍රජනක පද්ධතිය, පද්ධති ගොඩක් තියෙනවා. ශාකයක තියෙන පද්ධති දෙකයි. වරෝ පද්ධතියයි මූල පද්ධතිය. වරෝ පද්ධතියේ තියෙන තා වැදගත් කොටස් ටික විතරයි මම ලියලා තියෙන්නේ. කඳ, අතු, පත්‍ර, පුෂ්පය, පොහොට්ටු, ඵල, අංකුර, අග්‍රස්ථාංකුරය, එකයි තියෙන්නේ අග්‍රස්ථාංකුරය. හැබැයි පාර්ශ්වික අංකුර ගොඩයි. පාර්ශ්වික අංකුර නිසා ශාකේ අතු වැඩෙනවා. මේ අග්‍රස්ථ අංකුරය අපි කපලා දැම්මොත්, ගහ කපලා දැම්මොත් උඩ හරියි අතු විහිඳිලා එනවා. ඒ අතු විහිඳිලා එන්නේ පාර්ශ්වික අංකුර වලින් එන්නේ. හරි? එතකොට පුෂ්ප පොහොට්ටු තියෙනවා. තාපු පොඩි කොටස් තියෙනවා. සමහර වෙලාවට කටුවේ මේ තියෙන්න පුළුවන්. කන්ටක ගහේ කටු තියෙන්න පුළුවන්. අර රෝස මලේ නටුවේ කටුව කිව්වා. රෝස ශාකේ තර සමාන ශාකවල මේ ප්‍රධාන කොටස් වලට අමතරව තව යම් කොටස් තිබෙන්න පුළුවන්. නමුත් ඕනම සපුෂ්ප ශාකයක මේ ප්‍රධාන කොටස් තියෙනවා. අතු, පත්‍ර, කඳ,
පුෂ්පය, පොහොට්ටු, ඵල, අග්‍රස්ථාංකුරය, පාර්ශ්වික අංකුරය. අපි ඊළඟට බලමු මූල පද්ධතිය. මූල පද්ධතියේ තියෙන මොනවද කොටස්? මූල පද්ධතියේ තියෙන්නේ පස තුල. මූල පද්ධතියේ තියෙන්නේ පස තුල. එතකොට පස තුල තියෙනවා මුල්, ඒකේ මේ පල්ලෙහාට විහිඳිලා තියෙන ගැඹුරට විහිඳෙන ප්‍රධාන මුලක් තියෙනවා. ඒ පල්ලෙහාට විහිඳිලා තියෙන ප්‍රධාන මුල මේ තියෙන්නේ. ඕම පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා කෙලවරනේ. මේ දිගට මියා. ඒකට කියනවා මුදුන් මුල. මුදුන් මුල තියෙන. ඊළඟට ඒකෙත් අර වගේ පාර්ශ්වික පැත්තෙන් එන මුල් තියෙනවා. අපි කියමු පාර්ශ්වික මුල්. පාර්ශ්වික මුල්. ජලය උරා ගැනීමට වැදගත් වෙන මේවා කෙලවරවල් අපිට පේන්නේ අන්වීක්ෂයෙන් බලන්න ඕනේ. මූල කේශ කියන කොටසකුත් තියෙනවා. කෙස් ගහටත් වැඩිය කුඩා මූල කේශ. එහෙනම් වායව පද්ධතිය, මූල පද්ධතිය, මූල පද්ධතියේ ප්‍රධාන කොටස් දෙකයි. අපි ඊළඟට බලමු මූල පද්ධතියේ කොටස් දෙකක් තිබෙනවා. මූල පද්ධතියේ කොටස් දෙකක් තිබෙනවා. ඒ කියන්නේ අපේ පරිසරයේ අපිට හමු වෙන ශාක පරීක්ෂා කරලා බැලුවොත් සමහර ශාක මෙන්න මේ වගේ. සමහර ශාක මුදුන් මුලක් එක්ක මුදුන් මුලක් විහිඳිලා තිබෙනවා. ගහේ කඳේ පාදේ මේ කඳ නම් කඳේ පාදයෙන් හට ගන්නා එක මුලක් තියෙනවා පල්ලෙහාට විහිඳිලා යන. ඊට අමතරව ඒකෙන් විහිඳුණු අතු මුල් තියෙනවා පාර්ශ්වික මුල්. මේකට කියන්නේ මුදුන් මුලක් තිබෙන නිසා මුදුන් මූල පද්ධතියක් කියලා. මුදුන් මූල පද්ධතිය එහෙනම් අපිට දකින්න ලැබෙනවා ශාකවල. මුදුන් මූල පද්ධතිය සාමාන්‍යයෙන් බහුලව තිබෙනවා ද්විබීජ ශාකවල. ද්විබීජ පත්‍රී ශාක. අපිට උදාහරණයක් විදියට අඹ, පේර, කොස් වගේ ශාක මුදුන් මුලක් තියෙන ශාක විදියට හඳුනා ගන්න පුළුවන්. තවත් ශාක වර්ගයක් තිබෙනවා. කඳේ පාදේ එකම තැනින් පටන් ගන්න. කඳේ පාදේ එකම තැනින් පටන් ගන්න මුල් රාශිය මේ විදියට විහිදෙනවා. කඳේ පාදයෙන් හට ගන්නා මුල් ගොඩක් තියෙනවා. ඒවට අපි කියන්නේ තන්තු මුල්. මුදුන් මුලක් මෙයාගේ නෑ. ඒ නිසා අපි යාට කියනවා මේ පද්ධතියට තන්තු මූල පද්ධතිය. තන්තු මූල පද්ධතිය. තන්තු මූල පද්ධතිය තිබෙන්නේ මුදුන් මූල පද්ධතිය තියෙන්නේ ද්විබීජපත්‍රී ශාකවල. තන්තු මූල පද්ධතිය අපිට දකින්න ලැබෙන්නේ ඒක බීජ පත්‍රී ශාක. ගොඩක් නෑ මේක. ඒක බීජ පත්‍රී ශාක මොනවද? කාල වර්ගයට අයිති ගස් සියල්ලම වගේ පොල්, තල්, උවක් කිතුල් ඔය වගේම දාන්න පුළුවන් අපිට. ගොයම් ශාකේ දාන්න පුළුවන්.
තෘණ ශාක, ඉරිඟු ශාකය, බඩ ඉරිඟු ශාකය. එහෙනම් තන්තු මූල පද්ධතියේ තියෙන ශාකය ඒක බීජපත්‍රී ශාක වෙනවා. මුදුන් මූල පද්ධතියේ තියෙන ශාක ද්විබීජපත්‍රී ශාක වෙනවා. එහෙනම් දුවේ පුතේ අපි අද දවසට සපුෂ්ප ශාක ගැන ඉගෙන ගත්තා. අපුෂ්ප ශාක ගැන ඉගෙන ගත්තා. ශාකයක විවිධත්වය කියන්නේ ශාකවල තියෙන වෙනස්කම් ගැන ඉගෙන ගත්තා. ඒකෙන් ශාකේ අපි මුලින්ම මුල් ගැන ඉගෙන ගත්තා. මුල් වල වෙනස්කම් තියෙනවා. මුල් වල විවිධත්වයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් විවිධත්වයට අපිට ගන්න පුළුවන් මුදුන් මුලක් තියෙන ශාක අපිට හම්බ වෙනවා. තන්තු මුලක් තියෙන තන්තු මූල පද්ධතියක් තියෙන ශාක හම්බ වෙනවා. ඒක ලොකු වෙනස්කමක්. ඊට අමතරව තව මුල් වල විවිධ වෙනස්කම් අපි ඉදිරි පාඩම් වලදී අපි ඉගෙන ගනිමු. එතෙක් ඕගොල්ලන්ට අද දවසේ මේ කරපු පාඩම මේ සම්බන්ධයෙන් ඕගොල්ලන්ට එවලා තියෙන කාර්යපත්‍රිකාව කියවලා ඒකේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න, පැවරුම් කරන්න, ක්‍රියාකාරකම් කරන්න. එහෙනම් ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.